දීසෙන් භාවනාව සාම්ප්‍රදායික භාවනාවට ටිකක් වෙනස්. අපි දැන් මේ අවස්ථාවේදී පසු කරන භාවනාව කියන අපි දැන් ගන්න ඉස්සරලාම ගන්න බලයක්. තමන්ගේ රජාත්මය අවදි කරන චක්‍රවර්ති රජාත්මය අවදි කරනවා කියලා තමයි මම පටන් ගත්තේ. ඒ නිසා තමයි සාමාන්‍ය අපේ ආනාපාන සති භාවනාව මෛත්‍රී භාවනාව වඩනකොට එහෙම අංග චලනයක් නැහැ. කය තියනවා දැනෙන්නේ නැහැ. බොහොම නිහඬ භාවනාවක් තමයි අපි සාමාන්‍ය සම්ප්‍රදායිකව කරන්නේ. නමුත් දැන් මේ දීසෙන් භාවනාව අපි පටන් ගන්නේ වෙනස්ම ක්‍රමයකට. මම කලින් පැහැදිලි කරා මේ මුලින්ම මේ රජ බලය ගන්නේ අර විපාකේ අපි අලුතෙන් හදා ගන්න ඕන. ඉතින් මුලින්ම බුදුරජාණන් වහන්සේ ඒ ධර්ම රාජ්‍යයේ විපාක ශාසන නිර්මාණය කළ නිසා පළවෙනි දේශනාවෙම පහසුවෙන්ම අනිත් අයට විපාක ලැබුණා. නමුත් ඒ යුගයේ නිමාවට පත් වුණාම අපි නැවත සටන් කරලා නැවත පෙර යුගයට ලෝකය අරගෙන යන්න තමයි මේ අධිෂ්ඨානය ආපස්සට හැරවීමක් තමයි කරන්නේ. ඒ නිසා අපිට මුලින්ම මේ බලයක් අරගෙන අධිෂ්ඨාන කරලා පුංචි කැපකිරීමක් අපිට කරන්න වෙනවා. මේ ලෝකයා ගොඩ ගන්න, ඒ විපාකේ නිර්මාණය කරන්න. ඒ නිසා තමයි මේ භාවනාව වෙනස් වෙන්නේ. ඉතින් මේක රජාත්මයක් අවදි වෙනවා. ඒතකොට නිහඬ නැහැ. ටිකක් අංග චලනයන් වෙනවා. එතකොට මේක අපිට හැමෝටම එකපාරම මේක පෙන්වන්න අමාරුයි. මොකද එයාලා විශ්වාස කරන්නේ එයාලා හිතනවා එක්ක භාවනාව වැරදිලා. වැරදි භාවනාව කියලා එකපාරම විශ්වාස කරන්න බෑ. මොකද්ද මේ අතපය විසි කරන භාවනාව කියලා එහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ නිසා තමයි ගොඩාක් කරුණු පැහැදිලි කරේ අපි ගන්නේ මේ රජ බලයක් ගන්නේ. රජ බලයක් අරගෙන මේක මේ දෙන බලයක් නේ. මොකද භාවනාවෙන් සාමාන්‍යයෙන් තමන්ම භාවනා කරලා බලයක් හදා ගන්නවා. නමුත් අපි මේ කරන්නේ බලයක් දීලා එයාගේ භාවනාව දියුණු කරවන එක. ඒ නිසා තමයි වෙනස්. අපි බලයක් දෙනවා. අපේ බලයෙන් ආධ්‍යාත්මය ඔසවනවා. ඉහළට වර්ධනය කරන භාවනා කරනවා නෙමෙයි භාවනා කරවනවා. දීසෙන් බලයි භාවනා කරවන බලයක්. ඉතින් ඒ නිසා එතනදී අර සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස්. මොකද විශාල බලයක් අපි ලබා ගන්නවා. තමන්ට ලබා දෙනවා. අධර්මයට අධිෂ්ඨාන කරලා අනිත් අයත් මේ ධර්ම මාර්ගයට යොමු කරවා ගන්න. ඒ නිසා තමයි තනියම තමයි මේක මුලින්ම අපට බලය ලබා ගන්න අධිෂ්ඨාන කරන්න වෙන්නේ. අපි සමාජයට නිර්වාණය අපි පැහැදිලි කරනවා. ඒ වගේ දේශනාව පැහැදිලි කරනවා. බලය තමන්ට තනියම දියුණු කරගෙන ඒක තමන්ගේ අතට ආවට පස්සේ අනිත් අයටත් අතටම බලය අරගෙන අතින් තමන්ට නිහඬව අධිෂ්ඨාන කරන්න පුළුවන්. අනිත් කෙනාට එයාවත් මෙතෙන්ට ගන්න පුළුවන්. ඉදිරියේදී එකතු වෙලා අපි අධිෂ්ඨාන කරලා පිරිසක් එකතු කරගෙන අනිත් අයට බලය දෙන්න පුළුවන්. අපි තනියම තාමින් ඉදිරියේදී විදිහට මේ පිරිස එකතු වෙන එකම ආරමුණට. එතකොට හැමෝම එකතු වෙලා අධිෂ්ඨාන කරලා තව පිරිසකට බලය දෙන්න පුළුවන්. ඉතින් මේ භාවනා ක්‍රමය ඒ විදිහට පොඩි වෙනසක් තමන්ටත් මේක පුරු නෑ. නිකන් අමනුෂ්‍ය ආවේශ වුණා වගේ හිතෙන්න පුළුවන් මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් එහෙම හැමදේම අධිෂ්ඨාන ඒ බලය තමන් තුළට ඇවිල්ලා අත්වලින් හිසෙන් කඳෙන් කරන හැම දෙයක්ම අධිෂ්ඨාන කෙරෙන්නේ. රජ ආත්මය අවදි වෙනවා. තමන්ගේ චක්‍රවර්ති රජාත්ම ශක්තියක් අවදි වෙනවා. ඒක පසුබිම් කරගෙන ඒක ආධාර කරගෙන තමයි මේ දීසෙන් බලය තමන්ට පැමිණෙන්නේ, තමන් තුළ ක්‍රියාත්මක වෙන්නේ. තමන්ට කුසල ශක්තිය තියෙන තමන්ගේ කර්ම ශක්තිය එකතු කරගන්න ඕනේනේ.
තමන්ගේ කර්මයට තමයි මේ දේශයෙන් බලය ආවේශ වෙනවා වගේ වෙන්නේ. තමන් තුළ තියෙන කුසල කර්ම තමන් තුළ කුසල කර්මයක් තියෙනවා. ඉතින් ඒ කුසල කර්මයට විපාකයක් හැටියට තමයි තමන්ට චක්‍රවර්ති රජාත්මයක් ලැබෙන්නේ. ඒ විපාකයක් තමන් තුළ තියෙන විපාකය තමයි ඉස්මතු කරලා ගන්න. මොකද අපි දැන් මේ විපාකය තමයි හදන්නේ නිර්වාණ විපාකය, කුසලයට විපාකය. ඒකට මූලික ආරම්භ කිරීමක් හැටියට තමන් තුළ තියෙන කුසල බලය ඉස්මතු කරලා ගන්න. එතකොට එහෙම ඉස්මතු කරලා අරගෙන තමන්ගේ පසුබිම හොඳ නිරවුල් කරාට පස්සේ තනියම තියෙන මේ කුසල බල අධිෂ්ඨාන බල ඔක්කොම එකට එකතු වෙන්න පටන් ගන්නවා ඉදිරියේදී. එකතු වෙන්න පටන් ගන්න. ඒතර බලයට බලය එකතු වෙනවා. කුජලයාට තව කුජලය එකතු වෙනවා. එහෙම බලයට බලය එකතු වෙවි මේ බලය තව වර්ධනය වෙනවා. එහෙම වර්ධනය වෙලා තමයි රාජාණ්ඩුවකට මේ පිරිස එකතු වෙන්නේ, ධර්ම රාජ්‍යයට එකතු වෙන්නේ. එතකොට විශාල පිරිසක් එහෙම මේ අධිෂ්ඨානට එකතු වෙනකොට ඒ කුසල බලය වැඩි, අධිෂ්ඨාන බලය වැඩි, ප්‍රබල විපාකයක් පහළ වෙන්න පටන් ගන්නවා. ඒක තමයි සරලව මේ භාවනා ක්‍රමය. ඉතින් විදිහට මම තව කලින් මම කිව්වා ඒ සමහර අය ඉතින් මේ අදිෂ්ඨාන කියන්නේ අතින් එහෙම අදිෂ්ඨාන කරලා බලය දෙන කියන්නේ බුද්ධ රූප ඒ වගේ අර 3D ඇනිමේෂන් නිර්මාණය කරලා තියෙනවා. බුදුරජාන් වහන්සේ කියන්නේ මෛත්‍රී බුදුරජාන් වහන්සේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ මේ විදිහට මුද්‍රාවලින් බලය දෙන දමන මායාව දමනය කරන කෙටි එමගේ 3D වලින් ඒ චිත්‍රපටිය විතර නිර්මාණය කරලා තියෙනවා. ඒකත් මම පිට අනිද්දා වීඩියෝ එකට එකතු කරන්නම්. කෙනෙකුට මේ දේශෙන් බලය තේරුම් ගන්න පුළුවන් දේශනාව තුලින්. දැන් බලයක පාරම තේරුම් ගන්න බෑනේ, මේක අල්ලන්න බැරි දෙයක් නේ. ආයතන වලින් මම කිව්වා නාමාන්තරය නැමැති නාම රූප වලින් තොර, ආයතන වලින් තොර, කෙලෙස් වලින් තොර නිර්වාණයෙන් තමයි මේ දේශෙන් බලය එනක ආසත්ත්ව පුජ්‍යල ස්වභාවයෙන් තොරයි. සිතුවිලි නෑ. සිතුවිලි නතර කරලා තියෙන්නේ. මේ දේශෙන් බලයේ සිතුවිලි නැහැ. ඉතින් ඒ නිසා තමයි අපිට මේක අල්ලන්න බැරි. අපේ හිතින් අපිට අල්ලන්න බෑ. තමන්ටම තමන්ගේ හිතටම එකතු වෙනවා. හිතත් එක්කම තියෙනවා. හැම හිතකම මේ දේශෙන් බලය ඇවිල්ලා පවතිනවා ඒ අන්තරය තුල. අන්තරය තුල ඒ අර සැඟවිලා වගේ තමන්ගේ හිතේ හැංගිලා වගේ විශාල බලයක් ඇටියට මේ දේශෙන් බලය තමන් ළඟට ඇවිල්ලා පවතිනවා. ඉතින් ඒක තව ඉදිරියට පැහැදිලි කරගන්න පැහැදිලි වෙනවා. ඊත් මම පැහැදිලි කරා නිර්වාණය සම්බන්ධ. ඊට කලින් දැන් අපේ හාමුදුරුවන් වහන්සේ මෛත්‍රී බෝධිසත්ව පිළිමය ගැන සඳහන් කරා. ඒක දැන් මේ දේශෙන් බලය ඒ පිළිමයටත් අධිෂ්ඨාන වෙනවා. ඒක හොඳයි මේ පිළිමේ සකස් කරගන්න. අනිත් අයටත් මේ පින්තූරයක් එකතු කරගන්න පුළුවන්. ඒ බලය ඒ බෝධිසත්ව පිළිමයටත් ගමන් කරනවා. පෙබරවාරි 4 වෙනිදා විශේෂයෙන්ම පෙබරවාරි 4 වෙනිදා ඒ අධිෂ්ඨාන පහන දල්වන්න පටන් ගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් පටන් දැන්ට කරන එහෙම කරගෙන යන්න. දැන් අපි අලුත් පහනක් හදා ගන්න අය එහෙම පෙබරවාරි 4 වෙනිදාම ඒක ආරම්භ කරන්න පුළුවන්. අපි එදාට විශේෂ අධිෂ්ඨානය සිද්ධ කරනවා. පෙබරවාරි 4 ඒක රටේ වැදගත් දවසක්. ඒ විශාල බලයක් තියෙන රාජ්‍ය බලයක්. එදාට වැඩසටහනක් විශේෂ
අධිෂ්ඨානයන් කරන්න හිතාගෙන ඉන්නවා. එතකොට ඒ හාමුදුරන් වහන්සේට මේ එදාට යන්ත්‍රය හදාගෙන අධිෂ්ඨාන පහන දීසෙන් පහන දල්වන්න පුළුවන්. ඒ බෝධිසත්ව පිළිමයට දීසෙන් පහන දල්වන්න පුළුවන්. ඒකත් පෙබරවාරි 4 වෙනිදා දල්වන එක හොඳයි. විශාල බලයක් එදාට එනවා. පෙබරවාරි 4 වෙනිදාට විශාල බලයක් එනවා ඒ පිළිමයට. ඒක තමයි මම පැහැදිලි කරන්න. ඒක හාමුදුරන් වහන්සේට මම තව ඒ බලය ඒක පිළිහිටන විදිහට ඒ කියන්නේ පිළිමයට අපිට ජීවමාන බලය දෙන්න පුළුවන්. කෙනෙක් ඒකට පහනක් පත්තු කරත් විශාල ආශිර්වාදයක් ක්ෂණික වෙන විදිහට බලය එන විදිහට අපිට මේ පිළිමයට පණ දෙන්න පුළුවන්. ඒ විදිහට අපි ඒක බලය පිළිහිටුවමු, ප්‍රාණවත් කරමු. අනිත් පිරිසත් ඒ විදිහට පින්තූරයක් එකතු කරගන්න පුළුවන්. මෛත්‍රී බෝධිසත්ව පින්තූරයක් එකතු කරගන්න පුළුවන් තමන් වන්දනාව කරන තැනට. දීසෙන් යන්ත්‍රයේ ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ රූපය ඇතුළත් කරලා තියෙන්නේ. ඒක බුද්ධ බලයයි රජ බලයයි දෙකම තියෙනවා. ඒකයි අර පපුව පේන්න ඒ රූපේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ පින්තූරයේ මේ ප්‍රතිපත්තියට ආවේ මේ මම මුලින්ම 2009 පිරිසට බලය දුන්නා. බලය හැමෝට ගොඩක් අයට ප්‍රබල විදිහට ඒක අධිෂ්ඨානයෙන් දීසෙන් බලය ආවා. එතකොට මේ දීසෙන් බලය මම කිව්වා විදිහට පිරිස අතරට ගමන් කරන්න පුළුවන් මට. ඒක බලයෙන්ම තමයි ඒ සම්බන්ධතාවය හදාගන්න පුළුවන්. මේ දීසෙන් බලයේ තියෙනවා විශාල බලයන්. එතකොට මේක බුද්ධ බලයක් තියෙනවා, මාර බලයක් තියෙනවා, ස්වාර්ථ මාර බලයක් තියෙනවා, බෝධිසත්ව බලයක් තියෙනවා, රජ බලයයි චක්‍රවර්ති බලයයි විදිහට තියෙනවා. එතකොට මේ බුද්ධ බලය දැන් මේ මෛත්‍රී බුද්ධ ශාසනයම තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ඉදිරියට තමයි බුද්ධ ශාසනය පහළ වෙන්නේ. මෛත්‍රී බුද්ධ ශාසනය ඉදිරියට පහළ වෙනවා. එතකොට ඒ බලය සම්පූර්ණ නිසා මෛත්‍රී බුද්ධ ශාසනයේ බලය සම්පූර්ණ නිසා දැම්ම අපිට ඒ බලය ලබා ගන්න පුළුවන්. ඒ බලය දැම්ම ගන්න පුළුවන්. මොකද ඔක්කොම ශක්තියෙන් සම්පූර්ණයි. සම්පූර්ණ වෙලා තියෙන නිසා ඒ බුදුරජාණන් ඒ බුද්ධ බලය තමයි අර විදිහට යන්ත්‍රයේ තියෙන අමිතාභ බුදුහාමුදුරුවෝ කියලා තමයි කියන්නේ. අමිතාභ කියන්නේ අනන්ත මෛත්‍රී කියන එකයි. අමිත මිත කියන්නේ මෛත්‍රී, අනන්ත මෛත්‍රී අමිත. ආභ කියන්නේ ආලෝකය. අනන්ත මෛත්‍රී ආලෝකය පතුරවන බුදුරජාණන් වහන්සේ කියන එක අමිතාභ කියලා කියන්නේ. ඒක මෛත්‍රී බුද්ධ රූපය හැටියට තමයි ලෝකේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ රූපය මුලින්ම ඒ රූප සටහන් මුකුත් මම ඒ රූපේ කලින් දැක්කලා ඒ කියන්නේ වැඩි ගාණක් නැහැ. ඒ වුණාට මේ බලය හැමෝටම අදිෂ්ඨාන කරලා එක එක්කෙනාට එක එක විදිහට මේ බලය ගමන් කරා. ඒ කියන්නේ රාජාණ්ඩුවක තියෙන චරිත විදිහට ඒ කියන්නේ සුළු පිරිසක් අතරේ ඒ බලය පැතිර බෙදිලා ගියා. ඉතින් සමහර කෙනෙකුට මම මේකේ බුද්ධ බලය ඒ කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේම බලයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මට ඒ බුද්ධ බලයක් විදිහට මේ ප්‍රතිපත්ති කරන අය ළඟට යන්න පුළුවන්. ඒ කතා බහ කරන්න පුළුවන් ඒ විදිහටම. ඒක බලයෙන් කරන දෙයක්. ඒ තමන් මේ බලයකට බලයේ ඒ තලයට තමන්පත් වෙන්න ඕන. එතකොට තමයි මොකද ආයතන මේ මාංශ ඇසින් එහෙම දකින්න බෑ. මොකද ආයතන වලින් තොරයි. ආයතන වලින් තොර නිර්වාණ භූමියේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. මේ ආයතන තුලින් දකින්න බෑ. දීසෙන් බලය ආයතන වලින් තොරයි කිව්වොත් බලය තමන්ට ආවහම ඒ බලය හරහා තමන්ට ඒ දැක බලා ගන්න ඒ සම්බන්ධතාවයක් හදා ගන්න පුළුවන්.
ඒ විදිහට මේ ඵලයෙන් ගමන් කරලා තමයි කෙනෙකුට රූප සටහන ආධ්‍යාත්මික රූපය මෙන්න මේ රූපය කියලා පෙන්වලා තියෙනවා. ඒ ආධ්‍යාත්මික රූපය කියන්නේ එයා ගාවට ගිහිල්ලා කතා කරනවා. එතකොට එයා දන්නවා මේ කවුද කතා කරන්නේ කියලා. විස්තර කතා කරනකොට කියනවා මම කියනවා ගිහිල්ලා මගේ රූපය දැන් ඔබ ගාව තියෙනවා කියලා කියනවා. එතකොට එයාට හරියට මේ රූපේ පෙන්නනවා. එයා ගාව ඒති රූපේ තිබිලා තියෙනවා. ඒ රූපේ එතනින් පෙන්නලා තියෙනවා. ඊට පස්සේ රූපය ගෙනල්ලා මට දුන්නා. මම ඉතින් හිටියේ ගල්ලේනේ හිටියේ. ඒ බලයෙන් තමයි ඉදිරි ගමන් කරන්නේ. ඒ ගල්ලෙනට ගෙන රූප සටහන් දුන්න මෙන්න මේ දෙයක් මේකෙන් වුණා කියලා. ඒ ගේනකොටම දන්නවා මේ බලයෙන් බලය දන්නවා ඔක්කොම. බලය කියන්නේ සර්වඥ බලයක්. ඒ බුද්ධ බලයක් බලය කියන්නේ. එතකොට මේ රූප සටහන මේ විදිහට තමයි මුලින්ම මේ ප්‍රතිපත්තියට එකතු වුනේ. ඒතර අමිතාභ බුදුහාමුදුරන්ගේ රූපේ තමයි ආධ්‍යාත්මික රූපය. දීසෙන් බලයේ රූපේ හැටියට සකස් වුනේ. ඒක අපිට ඒ දීසෙන් බලය ගන්න පුළුවන්. ඒක බුද්ධ බලයයි රජ බලයයි ඒ රූප සටහනේ තියෙන. ඒතර බෝධිසත්ත්ව බලය දීසෙන් බෝධිසත්ත්ව බලය මෛත්‍රී බෝධිසත්ත්ව රූපය හරහා ගන්න පුළුවන්. ඒක විශාල බලයක් පිහිටනවා. ඒක සකස් කරගන්න එක හොඳයි. ඒකට පහන පත්තු කරනකොටත් ඒ දීසෙන් බලය එනවා. දීසෙන් බලය ඒ රජ බලය දැන් ඔය මෛත්‍රී බෝධිසත්ත්ව වන්දනාව ලොකුවට කරපු අය රජවරු හැටියට ඒ අය යම්කිසි බලයක් පාවිච්චි කරනවා. ඒක හරියට වෙන් කරලා ගන්න ඕන. එන බලයේ තේරුම් ගන්න ඕන මේක බලයක් එන්නේ කියලා. මොකද ඒ විදිහට විශේෂයෙන්ම මේ මෛත්‍රී බෝධිසත්ත්ව මෛත්‍රී වන්දනාවන් බෝධිසත්ත්ව වන්දනා කරපු අයට බලයන් ඇවිල්ලා තියෙනවා. බලයක් එනවා. විශේෂයෙන් දැන් ප්‍රබල බලයක් අපිට ඒක පිළිටවන්න පුළුවන්. එකතු කර ගන්න පුළුවන්. ඒ හරහා විශාල බලයක් එනවා. ඒක මම අමතර කාරණයක් හැටියට මතක් කරේ පෙබරවාරි 4 වෙනිදා දැන් විහාරස්ථානයේ අපේ මෙහි පන්සලේ දැන් හිතාගෙන ඉන්නවා අපි දානමය පින්කමක් සිද්ධ කරන්න. සාංගික දානය කීප නමකට අවස බොහෝ විට හිතාගෙන අදිෂ්ඨාන පූජාවක් සිද්ධ කරන්න. අදිෂ්ඨාන පහන් පූජාවක් සිද්ධ කරන්න හවස හිතාගෙන ඉන්නවා. එතකොට තවත් පොඩි කාලයක් තියෙන. ඒ කාලය තුල ප්‍රබල බලයක් අදිෂ්ඨාන කරනවා. ප්‍රබල බලයක් ගොඩනගනවා. ලොකු දියුණුවක් ඇති වෙනවා මේ ප්‍රතිපත්ති. පෙබරවාරි 4 වෙනිදා වෙනකොට මේකට ඉදිරියේදී සහභාගී වෙන්න පුළුවන්. අපි අදත් ටිකක් බලමු. දැනට ගැටලුවක් තියෙනවද විශේෂයෙන්ම සාකච්ඡා කරන්න. දැන් අදත් මම නාමාන්තරය ගැන තමයි ටිකක් පැහැදිලි කරන්නේ. ඊට කලින් තමන්ට ගැටලුවක් ආපු ගැටලු තියෙනවද? ස්වාමීන් වහන්සේ මේ ජනවාරි 1 වෙනිදායි පෙබරවාරි 4යි අතරේ තව විශේෂ දවස් තියෙනවද? ඒවා විශේෂයෙන් කරන දවස්. අනිත් එක මේකට සම්බන්ධ වෙන අයට මේ වැඩිපුර කාලය යොදවන්න පුළුවන් විදියට විවේකය අනිත් පාසුකම් ඉබේම සැලසීමක් වගේ දෙයක් මේ බලෙන් සිද්ධ වෙනවද කියන එක. මේක බලය අපි දැන් කියන්නේ මුලින්ම අපිට වීරයක් අවශ්‍ය වෙනවා. දැන් පෙර කුසල් බලය වාසනා බලය තියෙන අය තමයි ඉක්මනට එකතු වෙන්නේ. කියන්නේ තමන් සංසාර කොහොමත් මේ දැන් මේ දීසින් ධර්ම රාජ්‍යයට මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න බහුතරයේම මේකට එකතු වෙනවා. ඒ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක අසු මහා ශ්‍රාවකයෝ ඒ වගේ පින් තියෙන ඒ අය බහුතරය මේ අවස්ථාවේදීත් එකතු වෙනවා. එතකොට ඒ බුද්ධ ශාසනවල කුසල් කරපු ප්‍රබල පාරමිතා පරූ පිරිස එකතු වෙනවා ඉදිරියේදී. ඒක වෙනම මේ බුද්ධ ශාසනයක් හැටියට
කලින් තිබුණ බුද්ධ ශාසනයෙම දැන් මෛත්‍රී බුද්ධ ශාසනයෙම පිටපතක් වගේ මේක ක්‍රියාත්මක වෙනවා. මේ දේශයෙන් ධර්ම රාජ්‍යයත් අර මෛත්‍රී බුද්ධ ශාසනේ පිටපතක් වගේ ඒ බලය ඒ විදිහටම ගන්න. ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් දැන් ජාත්‍යන්තර ගත්තම වෙන රටවල් ගොඩක්ම මේ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා. එයාට සමහර අයට මම දැකලා තියෙනවා කලාතුරකින් ඔය කෙනෙකුට සාමාන්‍ය බලයක් ඒ අයට ඇවිල්ලා තියෙනවා. ඒ අය ඔය පින්තූර එහෙම නිර්මාණය කරන්නේ බුදුරජාණන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඒ විදිහට මේ අත්වලට බලය අරගෙන අතින් අදිෂ්ඨාන කරන ආකාර මේ විදිහටම නිර්මාණය කරලා තියෙනවා. දැන් මට බලය එන්න කලින් තමයි යාලා නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ වන්දනාව හරහාම එකම බලයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒතර මෛත්‍රී බෝධිසත්ව බලය කියන්නේ ਸਰව ව්‍යාපී බලයක් ඇටියට සඳහන් කරනවා. ඒකේම මාමිතාව බුදුහාමුදුරුවෝ කියන්නේ ධ්‍යානී බුදු ප්‍රජානන් වහන්සේ නමක් හැටියට හඳුන්වනවා. මානුෂී බුදු සහ ධ්‍යානී බුදු කියලා බුදු වර්ග දෙකකට ඒ අය බෙදලා තියෙනවා. එතකොට ධ්‍යානී බුදු කෙනෙක් හැටියට අමිතාව බුදුහාමුදුරුවෝ ඒ අය හඳුන්වනවා. මෛත්‍රී බෝධිසත්වය හඳුන්වනවා ධ්‍යානී බුදු කෙනෙක් හැටියට. ඒතර මානුෂී බුදු කියන්නේ අවසාන කියන්නේ මිනිස්සෙක් විදිහටම බුද්ධ බලය ගන්න. ඒතර ධ්‍යානී බුදුවරු ධ්‍යාන බලයෙන් තමයි ධ්‍යාන හැටියට තමයි බුද්ධ බලය ගන්න. ආනාපාන සති ධ්‍යානයට සමවදිනවා. අන්න ඒ විදිහට තමයි බුද්ධ බලය ගන්න. ඒක අතහරිනවා. මානුෂී බුදු කියන්නේ බුද්ධත්වයට පත් වුණු දේවිලේ ඉඳන් තිරුවන් පහනතුරුම බුද්ධ බලයෙන්මයි. ඒ අවසාන ආත්මභාවය. ඉතින් ඊට කලින් ධ්‍යානී බුදුරු හැටියට ඒ බලයන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ බලය ඒ විදිහට ගොඩක් සංකීර්ණයි. ඉතින් තමන් මේ ප්‍රතිපත්තිය ඉන්නකොට තමන්ට කාලය සකස් වෙනවා. හැබැයි තමන් දිගටම මේ ප්‍රතිපත්තිය කියන්නේ දේශෙන් වන්දනාව කරන්න ඕන. මේක සම්බන්ධතාවයන් හදාගන්න ඕන. එතකොට තමයි තමන්ට ඒ පසුබිම සකස් වෙලා එන්නේ. කියන්නේ කෙනෙක් බලය අරගෙන සමහර විට එයා මේවෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බුද්ධ බලය ලබා දුන්නත් සමහර විට දැන් සෝවාන් ඵලයෙන් ස්ථිර නොවුනොත් අර කියන්නේ එ르දි බල තිබුණත් සමහර විට ඒ වයින් පිරෙන්න පුළුවන්. ඒ බුද්ධ කාලෙත් වුණා. ඒ නිසා ඉතින් ටිකක් අර උනන්දුව තමන් තුළත් උනන්දුව ඇති කරනවා. තමන් මේක ටිකක් අල්ලගෙන ඉන්න ඕන. ඉතින් ජනවාරි 1 වෙනිදා විශේෂ අධිෂ්ඨාන පූජාව නුවර ප්‍රදේශයේ රංජනී මහත්මියගේ නිවසෙන් එතුමිය 1 වෙනිදා අධිෂ්ඨාන පූජා කරන්න ඕන කියලා කිව්වා. ඉතින් ඒකේ දැන් ගොඩක් මෙතුමිය ඉතින් ඒක සංවිධානය කරගෙන තියෙනවා පිළිවෙලකට පිරිසට දැනුවත් කරලා එදා දීසින් පොඩිය ප්‍රතිස්සරලාම අපි දැන් 2009න් පස්සේ වගේ දීසින් කොඩියත් එකතු කර ගන්නවා. ඒ වගේම සිංහ කොඩිය ඉස්සරලාම පූජාට එකතු කර ගන්නවා. ඊට පස්සේ තවත් කිහිප දිනක ධම්මිකා මහත්මියගේ නිවසේ අධිෂ්ඨාන පූජාවන් තියෙනවා. තවත් කිහිප දිනක ජනවාරි මාසේ පූජාවන් කිහිපයක්ම තියෙනවා. අධිෂ්ඨාන පූජාවන්. ඊට පස්සේ පෙබරවාරි 4 වෙනිදා විහාරස්ථානයේ ඒ අධිෂ්ඨාන පූජාවන් කරන්න හිතාගෙන ඉන්නවා. එදාට දැන් අර කියන්නේ උපන් දිනයත් එනවා. මම අර උපන් දිනය ගැන කලින් පැහැදිලි කරා. එදාට විශාල බලයක් හැදෙනවා. අපි ඒ බලයත් එකතු කර ගන්නවා. විශ්වයේ තියෙන බලයක් අපි එකතු කර ගන්නවා. මේ බලයේ වර්ධනය කියන පිරිසට අධිෂ්ඨාන කරන්න. ඒ නිසා තමයි මේ වගේ දවසක් හැදෙන්නේ. ඊට කලින් තව අපිට මාසෙකට වැඩි කාලයක් තියෙනවා. තව මේ ගොඩාක්
දියුණු කරගන්න පුළුවන් මේ බලය. මේ මාසයක් වගේ ඇතුළත නිර්වාණ බලය ගොඩක් අපට ප්‍රකට කරගන්න පුළුවන්. තාම දැන් නාමාන්තරයේ දෙසට තාම කියන්නේ හැරිලා බලමින් තමයි පවතින්නේ. ඒ නාමාන්තරය දිහා බලන්නත් ලොකු බලයක් නිර්වාණයේ දෙස බලන්න. දැන් මේ නිවනට ලෝක සත්‍යව යොමු කරන්න නිර්වාණයේ දෙස බැලීමක් තමයි දැන් මේ අවස්ථාවේදී කරන්නේ. එතෙන්ටත් මේ විදිහට බලය දීලා ලෝකේ ටිකක් පිරිසිදු වෙන්නට ඕන. ලෝකයේ ධර්මකාමීත්වයට හැරෙන්න ඕන. එහෙම වෙන්න තමයි නිවන දෙස බලන්නත් පුළුවන්. මොකද ඊටාම් පිරිසිදු දෙයක් නිර්වාණය කියලා කියන්නේ. අධර්මයත් එක්ක කවදාවත් විපාක දෙන්නේ නැහැ. අධර්මයත් ඊටාම් පිරිසිදු වෙන්නට ඕන. ඒකනේ අර සීලය මතනයක පිහිටලා තියෙන්නේ. නිර්වාණය සීලය මත තමයි පිහිටලා තියෙන්නේ. ඊටාම් පිරිසිදු තැනක, පිරිසිදු භූමියක තමයි නිර්වාණය පිහිටලා තියෙන්නේ. එහෙම නැත්නම් නිර්වාණය දිහා බලන්නවත් නිවන් දකින්නවා කියලා ඒ කියන්නේ උත්සාහ කරන හිතන්නවත් බෑ. අධර්මයත් එක්ක එතෙන්ට යෑමක් වෙන්නේ නැහැ. ඉතින් දැන් පිරිසට බලය එනවා, පිරිසට බලය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා සමාජයේ දැන් මේ ටික දේශෙන් ධර්ම රාජ්‍යය නිර්වාණ ප්‍රතිපත්තිය දැන් ටික සමාජගත වෙලා තියෙනවා. සමාජයේ ටික අල්ලගෙන තියෙන මුල් බසමින් පවතින මුල් බැස ගන්න. අන්න ඒ ශක්තියෙන් පුළුවන් නිර්වාණය ගැන ටිකක් දැන් අවධානය යොමු කරන්න. ඒ නිසා තමයි ටික මේ නාමාන්තරය ගැන පටන් ගන්න. ඒක තමයි අපිට අවශ්‍යම දෙය. අපේ පරමාර්ථය තමයි නිර්වාණය. දැන් සාර්ථකව නිර්වාණයේ දෙස බලන්න පුළුවන්. නාමාන්තරය ගැන අපිට බලන්න පුළුවන්. ඉතින් ඊයේත් පැහැදිලි කරා නාමාන්තරය කියන්නේ මොකක්ද කියලා. ඒ දේශනාව දැන් නාලිකාවට දානවා. දැන් නාලිකාවේ නමත් සක්විති සරණ කියලා එක කලින් තිබුණු නමට මේක යොමු කරනවා. ඉතින් මේ නිර්වාණය අලුත්ම නිර්වාණයක් නෙවෙයි. නිර්වාණය සෝවාන් ඵලය මොන විදිහට ගියත් ඒක එකයි. මොකද මේ එකම ආයතන එකම පුජ්‍යලයා තුලින් තමයි මේ නිර්වාණයට ගමන් කරන්නේ. එතකොට සෝවාන් ඵලයයි නාමාන්තරයයි දෙකම එකයි. නමුත් මම වෙනත්ම ආකාරයකට තමයි එතෙන්ට අරගෙන යන්නේ. මොකද ඒකට මගේ බලයක් පාවිච්චි කරන්න ඕන. මේට යොමු කරන්න පුළුවන් මගේ පාරමී බලයෙන්. මට එහෙම පාරමී බලයක් තියෙන්න ඕන, විපාක දෙන්න බලයක් තියෙන්න ඕන. එහෙම වුණොත් විතරයි මේ නිර්වාණයට යොමු කරවන්න පුළුවන්. මට එහෙම බලයක් තිබුණොත් තමයි ඉතින් අරගෙන යන්න පුළුවන්. ඒතර මගේ බලය ක්‍රියාත්මක වෙන්නේ මගේම දේශනා තුල. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනාවම විග්‍රහ කරලා ඒ තුලින් මට කෙනෙක්ව බලය දෙන්න බෑ මට. මොකද ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බලය, පාරමිතා බලය. ඒකට මට අදිෂ්ඨාන කරන්න බෑ. එතකොට මම දැන් නිර්වාණයට පත් කරනවා නම් ඒකට මට බලයක් දෙන්න අවශ්‍යයි. මගේ බලය පිහිටවන්න ඕන. ඒ හරහා තමයි ඒ කියන්නේ දැන් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන බෝසත්වරු තුන් ලෝකයේම සංසාර දීර්ඝ කාලයක් නිර්වාණයට යොමු කරවලා තියෙන්න ඕන. එයාගේ හිත දියුණු කරලා තියෙන්නට ඕන. මේ තුන් ලෝකෙ පිරිසිදු කරලා තියෙන්නට ඕන නිර්වාණය සඳහා. එහෙම බලවත් කරලා තමයි අවසානයේදී එයාට තුන් ලෝකේම අල්ලගෙන ඒක අත්පත් කරගෙන නිර්වාණ විපාකය හදලා දෙන්න පුළුවන් වෙන්නේ. මොකද මේ විපාකයට තුන් ලෝකයේ අවශ්‍යයි. මේ බලය අවශ්‍යයි. තුන් ලෝක බලය අරගෙන තමයි නිර්වාණ විපාකය නිර්මාණය කරන්නේ. නිර්වාණ විපාකය හදන්නේ. ඉතින් ඒකට
මට බලයක් දෙන්නට ඕන අනිත් අයට. කියන්නේ ඒ නිර්වාණ විපාකේ එයට සකස් කරලා දෙන්න පාරමිතා බලය එකතු කරලා තමයි. අනන්ත පාරමිතා බලය කියන්නේ රාගය කියන දේ සහමුල්ලීම ප්‍රහීන කරනවා කියන එක සාමාන්‍ය පුජ්‍යලයක රාගික පුජ්‍යලයකට කරන්න බෑ. රාගය තුල ඉන්න කෙනා රාගය සදාකාලිකව යලි නූපදින විදිහට නැති කරන්න, ෂේ කරන්න එයාට බෑ. මොකද එයා ඉන්නේ රාගය තුල නිසා. එයා රාගයෙන් පෝෂණය වෙලා ඉන්නේ. රාගය අල්ලගෙන රාගයේ භූමිය කරගෙන තමයි මේ සාමාන්‍ය පුජ්‍යලය පවතින්නේ. එතකොට එයාට තනියම රාගයේ සාමුලින්ම නිරෝධයට පත් කරගන්න බෑ. ඒකට තමයි බුදුරජාණන් බුදු සරණ කියන දේ එතනදී ලබා දෙන්නේ. බලයක් ඇටියට තමයි මේ සරණ ලබා දෙන්නේ. ඒකට මෙතනදී බලය දෙනවා. බලය දෙනවා ඒ රාගයේ සාමුලින්ම ප්‍රහීන කරන්න. මොකද මෙතන ඇත්තටම පුජ්‍යලයක් නැහැ. පුජ්‍යලයක් නැහැ මෙතන. රාගික ගතියක් තියෙන්නේ. ඒක සහමුලින්ම ප්‍රහීන කරන්නේ අනන්ත පාරමිතා බලය අරගෙන. රාගය මරණ, ද්වේෂය මෝහය මරණ විශාල බලයක් මේ පාරමී බලය තුල තියෙනවා. ඒක අනන්ත කාලයක් ඒ බලය දියුණු කරන්නට ඕන. රාගයේ මරණ බලය දියුණු කරගෙන ඒක ලෝක සත්වයාම ඒකට එකතු කරගෙන ඒ හැමෝගෙම රාගයේ සාමුලින්ම මරන්න තරම් බලයක් සංසාරේ දියුණු කරගෙන එන්නට ඕන. එයාට තමයි නිර්වාණයට කෙනෙක්ව පත් කරන්න පුළුවන්, නැවත නිර්වාණයට කෙනෙක් යොමු කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි මේ නාමාන්තර කියලා, දැන් නාමාන්තර රූපාන්තර කියලා ඒතර අලුත් මේ මාර්ගයක් සකස් වෙන්නේ ඒකයි. අර සම්ප්‍රදායික ක්‍රමීම යන්නේ නැතුව කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අලුත් ක්‍රමයක්, අලුත් නම් ටිකක් ඇයි කියලා හිතෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ මට අදිෂ්ඨාන කරන්න පුළුවන්. මගේ බලය, පාරමිතා බලය, අදිෂ්ඨාන බලය, දේශෙන් බලය මට මගේම ධර්ම මාර්ගයක මට පිළිටවන්න පුළුවන් වෙන්නේ. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ බලයට මට අදිෂ්ඨාන කරන්න බෑ. මොකද එතන ගෞතම බුදුරජාණන් වහන්සේ පාරමිතා බලය තමයි තියෙන්නේ. ඒ නිසා තමයි නාමාන්තර, රූපාන්තර, චිත්තාන්තර, කාලාන්තර කියලා මේ විදිහට මට්ටම් 4ක් නිර්මාණය කරන්නේ. එතකොට ඒ තුල හික්මවන්න, නාමාන්තරයට ලෝකයාව අරගෙන යන්න, එතන මේ විපාකය හදලා දෙන්න හැකියාවක්, බලයක් තියෙනවා මේ දේශෙන් බලය. එතකොට නාමාන්තරයේ තුල ඒක විශ්වයේ ලෝකයේ තුන් ලෝකයේ තියෙන මට්ටමක් තමයි නාමාන්තර මට්ටම. ඒක ලෝකෝත්තර තැනක්. එතකොට ඒක දෙවියන්, බ්‍රහ්මයන්, මිනිස්යන් එතෙන්ට හත් කරනවා. ඒ භූමියට ඒ කාර්ය භූමියක්, නාමාන්තරයේ කෙනාර්ය භූමියක්. එතෙන්ට ලෝකයාව පත් කරන්න පුළුවන්, අරගෙන යන්න පුළුවන්. ඒකට නාමාන්තරය කියන්නේ ධර්ම රාජ්‍යය. ධර්ම රාජ්‍ය, රූපාන්තරය කියන්නේ ධර්ම රාජ්‍ය. ඒ විදිහට මේ මට්ටම් 4 තුල තමයි ධර්ම රාජ්‍යයේ තියෙන්නේ. ධර්ම රාජ්‍යය නාමාන්තර, රූපාන්තර, චිත්තාන්තර, කාලාන්තර කියන මේ අන්තර 4 තමයි ධර්ම රාජ්‍යයේ තියෙන්නේ. ඒක තව ගැඹුරට යනවා. කාලාන්තරයෙන් එහාට මුහූර්ත, ෂණ සහ නැවතුම් අන්තර, ආලෝකාන්තර, ඥානාන්තර. ඒක තමයි පූර්ණ ධර්ම රාජ්‍යය. ඒතකොට ඥානාන්තරය කියන්නේ ඥානාන්තරයෙන් එහාට මොකුත් නැහැ. ඒ කියන්නේ ඥානාන්තරය අනන්තයි. ඒක කෙලවරක් නෑ, අනන්තයි ඥානාන්තරය. අනන්ත බුදුරු එතන වැඩ ඉන්නවා. ඒ විශ්වයේ අනන්ත තලයන් ඒ ඥානාන්තරය තුල පවතිනවා. ඒක බුද්ධ විෂයක්. සර්වඥ භූමිය තමයි ඥානාන්තරය කියන්නේ. ඉතින් කෙනෙකුට අරිහත්ත්වයට දක්වා යන්න පුළුවන් එක තමයි කාලාන්තරය කියලා කියන්නේ. එතන කාලය පිරි කෙනෙක්. එයා කාලේනුත් එහාට ගිහිල්ලා කාලාන්තරය කියන තැන තමයි කාලයෙන් එතරට යනවා. ඒ කියන්නේ
වර්තමාන කාලේ අනාගත කාල අතීත කාල එයා ඒ තුල ඉන්නේ නැහැ ඒ අන්තරය තුලටපත් වෙනවා එතකොට තමයි එයා මේ සසරින් පූර්ණ වශයෙන්ම නිදහස් වෙන්නේ කාලාන්තරය තුලටපත් වෙනකොට ඒ කාලාන්තරයට නැතරත්වයටපත් වෙනකොට තමයි යාට අතීත භව සම්බන්ධ ලොකු අවබෝධයක් ලැබෙන්නේ පූර්ණ අවබෝධය කාලාන්තරය අනන්තයි ඒ කියන්නේ සීමාවක් නැහැ ඒ ඔක්කොටම ඒ කියන්නේ එයා එක භවයක ඉන්නේ සම්පූර්ණ භව සිඳලා මුළු සංසාරෙම එකම කාලයක් හැටියට අරගෙන ඒකෙන් එහාට ගමන් කරනවා අරහත්ත්වයටපත් වෙනකොට වෙන්නේ ඒ දැන් අපි මේ භවයේ කලින් භවයේ ඊටත් කලින් භවය ඒ විදිහට අනන්ත භව දැන් ඉන්න කෙනාට තියෙනවානේ දැන් අපි මේ භවයේ ඉන්න අපි දැන් හිතනවා කලින් භවයේ Taman කොහොමද දන්නේ ඊටත් කලින් කොහොම හිටියද දන්නේ එහෙම කෙනෙකුට හිතෙනවා එහෙම භවයන් පිළිබඳ හැඟීමක් Tamanට දැනෙනවා එතකොට එහෙම අපි මේ භවවල තමයි ඉන්නේ සාමාන්‍ය පුරුෂයන් කෙනා ඉතින් අන්න ඒ භව අතරේ තියෙනවා මරණය කියන දේ මාර්ගන උපදිනවා ජීවත් වෙනවා මැරෙනවා කොහොම ගමනක් තමයි එන්නේ ඒක තමයි සංසාරය ඉතින් අපි මේ ගමනේදී අර භව අතර තියෙන මරණය නැමැති ඒ සංදිය අපිව කඩලා දාලා එකම භවයක් හැටියට අරගෙන ඒ සංසාරය එකම දෙයක් හැටියට අරගෙන එතකොට ඔක්කොම කඩලා දැම්මහම ඉතුරු වෙන්නේ අවසානයේ කාලය විතරයි ඒකත් අපි අවබෝධ කරන්නේ කාලයත් කඩලා ඒ කාල බන්ධනෙනොත් අපි එහාට ගිහිල්ලා කාලයෙන් ඈතර වෙලා කාලාන්තරය නැත්නම් අරහත් භූමිය තුල අපි නිර්වාණය තුල ස්ථිර වෙනවා. ඉතින් එතනින් එහාට තව එහෙම තිබෙනවා නිර්වාණ භූමි ඒ ඉදිරියට පුළුවන්. කියන්නේ දැන් මේ ජීවිතයේ තුල මේ උපරිම බලය අරගෙන විශාල ධර්මස්කන්ධයක් තැම්පත් කරනවා. විශාල බලයක් තැම්පත් කරනවා. ඉතින් ඒකට අපිට මේ නාමාන්තරේ ඉඳන් ඇතුළට ගමන් කරන්න පුළුවන්. ඉතින් නාමාන්තරේ මම ඊයේ පැහැදිලි කරා. මේ නාමාන්තරය ඊටාම වැදගත්. අරිහත්ත්වයට අපිට යන්න පුළුවන්. නමුත් නාමාන්තරයට කෙනෙක් යනවා නම් එතනදී ඒකත් විශාල ජයග්‍රහණයක්. ඒකත් ලෝකෝත්තර භූමියක්. නාමාන්තරය කියලා කියන්නේ. එයා සිතුවිලි වලින් ඉවතට යනවා. සිතුවිලි වල ඉන්නේ නැහැ. මේ භූමියේ කියන්නේ ලෝකයේ තුල මේ ගම තුල රට තුල මේ ලෝකයේ තුල යා ඉන්නේ නැහැ. ඒවෙන් ඉවත් වෙලා ආධ්‍යාත්මයට ප්‍රථම වරට ඉස්සරලාම ආධ්‍යාත්මයේ අතුලාන්තයට පැමිණෙනවා. බාහිර අතහරිනවා. අතහරිනවා ඒක තමයි පළවෙනි පියවර හැටියට අපි නිර්වාණයටපත් වෙන්නේ. ඉතින් එතනදී භව දැන් ඊට පස්සේ මේ ආයතන තුලටපත් වෙනවා කියන්නේ දැන් මේ සාමාන්‍ය කෙනා ඉන්නේ මං කිව්වා නාමයේ තුල නාමය කියන්නේ අර මේ දැන් මම මේ අලුත්ම දේශනාවක් හැටියට තමයි යන්නේ මේක අර පංචස්කන්ධේ නාම රූප විග්‍රහයෙන් බෙදීමෙන් හිතන්න එපා නම් ගම් හැටියට අපි විග්‍රහ කරන ඒ දේ තමයි ඒ නම කියන දේ තමයි ගන්නෙ. ඉතින් ඒ නාමයන් තුල තමයි අපි ජීවත් වෙන්නේ. අසකන නාසි දිව ශරීරයේ මනස මේ හයම එකතු කරගෙන ඒවයින් පිටත කෙනෙක් ඉන්නවා. එයා තමයි ගෙදර ඉන්නේ. ගෙවල් දොරවල් ඉන්නේ රැකී ආරක්ෂා කරන් පිටතේ ඉන්න කෙනා නාමයේ තුල නම් ගොඩක තමයි ආ ඉන්නේ. සිතුවිලියට වැඩ කරන්නේ ඒකයි. සිතුවිලි වැඩ කරන්නේ ඒවයිනේ නම් විදිහට නෙන්නේ. සිතුවිලි එන්නේ නම් විදිහට නම් ගම් විදිහට තමයි එන්නේ. භාෂාව තමයි වැඩ කරන්නේ.
එයා උපදිනවා, එයා ජීවත් වෙනවා, එයා මැරෙනවා. එයාට ජරා මරණ තියෙනවා. පිටිත ඉන්න කෙනා, ගෙවල් වල ජීවත් වෙන කෙනා, ඔන්න එයාට ළමා කාලයක් තියෙනවා, එයා තරුණ වෙනවා, එයා මහලු වෙනවා, එයා මැරෙනවා. ජරා මරණයට පත් වෙනවා. එයා ජීවත් වෙනවා. එයා ප්‍රදේශයක ජීවත් වෙනවා. එයාට ලිපිනයක් තියෙනවා. එයාට පරම්පරාවක් තියෙනවා. එයාට ඥාතීන් ඉන්නවා. පිටිත ඉන්න කෙනාට තමයි පරම්පරාව, ඥාතීන් ඔක්කොම තියෙන්නේ. තනතුරු හැම දෙයක්ම තියෙන්නේ පිටිත ඉන්න කෙනාට. නාමයේ තුල ඉන්න කෙනාට. ඉතින් එයා නාමාන්තරයේ හැටියට නාමයෙන් නම් ගම් වලින් පරම්පරාව වලින් ලෝකයෙන් අයින් වෙලා එයා එනවා තමන්ගේ ඇස තුලට, කන තුලට, නාසය, දිව, ශරීරය, මනස කියන මේ හය තුලට එයාපත් වෙනවා. එයා නම් ගම් ඔක්කොම අතහරිනවා. ඒවයි ඉවත් වෙලා ප්‍රහීන කරලා ඊට පස්සේ එයා පිහිටන්නේ දෙවෙනි පියවර හැටියට එයා එන්නේ ඇස තුලට, කන තුලට, නාසය දැන් එතනින් එයා ලෝකේ නිදහස් වුණා කියලා සහමුලිම නිදහස් කෙනෙක් වෙන්නේ නැහැ. එයා ඊළඟට වැටෙනවා ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට ආයතන 6ට වැටෙනවා. ආයතන 6ට වැටෙනවා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා තුලට එයා වැටෙනවා. හැබැයි එතනදී එයා 6 තැනක තමයි ඉන්නේ. 6 ආකාරයක තමයි ඉන්නේ. දැන් මේ 6ම එකට එකතු කරගත්තොත් තමයි සංසාරේ යන්න පුළුවන්. කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම එකතු කරගෙන තනි පුජ්‍යලයක් හැටියට හිටියොත් තමයි ඒ කර්මය, ඒ ඔක්කොම කර්ම, ඇසේ කර්ම, කනේ කර්ම ඔක්කොම එකතු කරලා ඒ 6ම එක කර්ම ශක්තියේ තනි ක්‍රියාවකට, තනි ක්‍රියාවක් විදියට ඔක්කොම බන්ධනය කරලා එකතු කරගත්තාම තමයි, අල්ලගත්තාම තමයි ඒ ඔක්කොම කර්ම ශක්තිය අරගෙන සංසාරේ යන්න පුළුවන් වෙන්නේ. උපතකට යන්න පුළුවන් වෙන්නේ. මරුණට පස්සේ ඒ විදිහට උපදින්නේ මේ ආයතන 6ම අල්ලගන්න ඕන. ඒ ආයතන 6ම මමත්වයෙන් අල්ලගෙන, මගේ කියලා අල්ලගෙන එයා ඒවා නැවත බන්ධනය කරනවා, වෙලනවා. ඒ කර්ම ගොතලා තනි දෙයක් හැටියට, තනි ශක්තියක්, බලයක් හැටියට අරගෙන තමයි එයා භවයෙන් භවයට යන්නේ. නාමාන්තරයේදී මොකද කරන්නේ? මේ එකතු කරගත්ත, බන්ධනය කරගත්ත මේ බන්ධනේ කඩනවා. කැඩුවට පස්සේ මොකද වෙන්නේ? එයා 6 පොලකට විසි වෙනවා. 6 තැනකට යනවා. 6 තැනකට යනවා. ඒ නිසා මේ 6ක් එකතු කරන්න කෙනෙක් නැති නිසා තමයි එයා අවසානයේ සංසාර ගමන නතර කරනවායි කියලා කියන්නේ අනිවාර්යයි. භව 7කින් එහාට යන්නේ නැහැ කියලා කියන. මොකද යන්න බැරි මේ ආයතන 6 එකතු කරගෙන කර්ම, ප්‍රබල කර්ම, මහ පොළවේ ජීවත් වෙන, ලෝකයේ ජීවත් වෙන කර්ම රැස් කරන්න බැරි වෙනවා. මොකද මේ ආයතන හුදකලා වෙනවා. තනියම ඉන්නේ. එකතු කරන්න කෙනෙක් නැහැ. එකතු කරන ශක්තියක් නැහැ. මේ ආයතන 6 වෙන් වශයෙන් පවතින. හුදකලා වෙනවා. හුදකලා එන ලොකු සැනසීමක් Tamanට දැනෙනවා. මොකද ඒකට ලොකු හුදකලා භාවයක්. හොඳ හුදකලා භාවයක් එයාට දැනෙන්න පටන් ගන්නවා. භවයෙන් භවයට සංසාර දිගටම යන්න එයාට බැරි වෙනවා. එහෙම කෙනෙක් භවයෙන් භවයට යන ප්‍රබල කර්ම ශක්තිය එයාට සකස් වෙන්නේ නැති නිසා. ඒ කියන්නේ රූපයක් රූපේට ශබ්ද එකතු කරගන්න බැරි වෙනවා. රූපේට ගන්ධය, ඒ කියන්නේ මලේ සුවඳ, අම්මාගේ හඬ, තාත්තාගේ හඬ, දරුවාගේ හඬ. එතකොට ගමට යනවා, රැකියාවට යනවා. අන්න එහෙම කර්ම රැස් වෙන්නේ නැහැ. අම්මගේ හඬ කියනවා නම් රූපය, ඒ රූපයයි ශබ්දය එකතු වෙන්න එපා. එතකොටනේ අම්මාගේ හඬ කියලා ඉන්නේ. ඇසට කන එකතු වෙන්නේ. ඒක තමයි අම්මගේ හඬ කියන්නේ. තාත්තගේ හඬ. එතකොට ඒ විදිහට මේ ආයතන 6 එකතු වුණාම තමයි මේ ක්‍රියාවන් වලින් ප්‍රබල කර්මයන් රැස් වෙන්නේ. ඒතර ඇහැට කන එකතු වෙන්නේ නැත්තම් ඒ අම්මගේ රූපේට අම්මගේ හඬ එකතු වෙන්නේ නැහැ. ඒතර අම්මා නිහඬයි. නිහඬ අම්මා කෙනෙක් වෙනවා. නිහඬ වෙනවා. නිශ්ශබ්ද වෙනවා.
ඒ රූපයෙන් හඬයින් වෙලා යනවා. අන්න ඒ විදිහට කර්ම ශක්තිය දුර්වල කරනවා. කර්ම ශක්තිය බිඳෙනවා. කර්ම ශක්තිය බිඳෙනවා. උදකලා වෙනවා. ඒ නාමාන්තර අවස්ථාවේදී එයා සංසාරේ ප්‍රබල ජයග්‍රහණයක් ලබනවා. විශාල ජයග්‍රහණ ලබන ඒකම අපිට නාමාන්තරය අපි ඒ විපාකය ලබා ගන්නවා කියන්නේ ඒක ප්‍රබල වෙනසක්. විශාල වෙනසක්, විශාල සැනසීමක්. අපිට ඒක ඉතින්ට එන්න පුළුවන්. නාමාන්තරයට එන්න පුළුවන්. ඊට පස්සේ එයා වැටෙන්නේ රූපයන් තුලට පංචවිධ රූපයන් කියන ඇස කන නාසය දිව ශරීරයේ විශේෂයෙන්ම ඒ වගේ දින අරමුණු වලට තමයි එයා වැටෙන්නේ. එතනොත් එහාට යන්න පුළුවන්. රූපය ඒ විදිහට බෙදලා ඒ තියෙන බන්ධනයන් කඩලා එතනොත් ඇතුළට බහින්න පුළුවන් රූපාන්තරය කියන තැනට. ඉතින් අපි ඉස්සරලා මේ අවස්ථාවේදී නාමාන්තරය තුලට තමයි ගමන් කරන්න ඕනේ. එතන නාමය තුලත් අපි ඒකත් නිරවුල් කරගන්න ඕන. අපි ඒක සීලය, පංච සීලයෙන් නාමික ජීවිතය. නාමික ජීවිතය පංච සීලයෙන් අපි නිරවුල් කරගන්නට ඕන. එක පාරම කඩාන බිඳගෙන මේ ආයතන වලට එන්න බෑ. තමන් තුළට එක පාරම ওই ජීවිතේ ගන්න බෑ. එහෙම තමන්ට ගන්න බෑ. ඒක ලොකු වැඩපිළිවෙලක් ඕන. ඉතින්ට එන්නත් විශාල වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. ඒකට ඒ කියන්නේ පිටත ගෙවල් දොරවල් ඉන්න කෙනා, ගමේ රටේ ජීවත් වෙන කෙනා ඇසට කනට ගන්න ශාල ධර්ම රාජ්‍යයක් ඕන. ශාල බලයක් අවශ්‍යයි. එයා ඉතින්ට එන්නේ. මොකද ඉතින්ට ඇවිල්ලා එතනත් එයාගේ කියන්නේ නිරවුල් පැවැත්මක්, ස්ථීර පැවැත්මක් එතන යාර නිර්මාණය වෙන්න ඕන. නැත්නම් නැවත එයාර බන්ධන වලට වැටෙනවා. මෙතන ප්‍රබල බලයක් විදිහට ආයතන එයා ඒ අතහැරලා දාලා නම් ගම් නාමික ජීවිතය අතහැරලා දාලා ඒ වයින් ඉවත් වෙලා ඇසට කනට එනකොට එයාට මේ ආයතනයේ තුල රූප ශබ්ද තුල එයාට ස්ථීර පැවැත්මක් තියෙන්නට ඕන. එයාට එතන නතර වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕන. එතන පසුබිමක් තියෙන්න ඕන. ඇසේ නතර වෙන්න, කනේ නතර වෙන්න, නාසයේ නතර වෙන්න එයාට දක්ෂතාවයක් තියෙන්නට ඕන. එතන රසයක් තියෙන්නට ඕන. එහෙම වුණොත් තමයි යා නතර වෙන්නේ අර අතහැරලා දාලා ස්ථීර. ඒ නිසා ඇසේ නතර වෙන්න, කනේ නතර වෙන්න. ඒ ඇසේ නතර වීම, කනේ නතර වීම තමයි නාමාන්තරය කියලා කියන්නේ. සාමාන්‍ය කියන ඇසේ නතර වෙන්නේ එයා ඇසේ ඉඳන් කනට යනවා, නාසයට යනවා, දිවට යනවා, කයට යනවා. ඇහිම ඉන්නේ නැහැ. ඒතර කනේම කෙනෙක් ඉන්නේ නැහැ. එයා තැන් තැන් වලට ගමන් කරනවා. එයා බන්ධනය වෙනවා. ඒ තණ්හා බලය කියන්නේ ඒකයි. මේක විශාල බලයකින් රාගය කියන්නේත් ඒකයි. ඒ වයින් කරන්නේ මේවා එකිනෙකට බැඳිලා තනි දෙයක් බවට, තනි ආත්මයක් බවට, තනි පුජ්‍යලයක් බවට, තනි සිතුවිල්ලක් බවට පත් වෙනවා. තනි සිතුවිලි හැටියට මේවා ක්‍රියාත්මක වෙන අපිට හොයා ගන්න, හිතා ගන්න බෑ. ඉතින් ඒ විදිහට බලවත් වුණු ඒ මානසික බලය, මානසිකත්වයේ කඩලා බිඳලා දාලා මේ ඇසට එනකොට, කනට එනකොට එතන ලොකු වැඩපිළිවෙලක් තියෙන්නට ඕන. ඇසේ ලොකු වැඩපිළිවෙලක් තියෙන්නට ඕන. කනේ ලොකු වැඩපිළිවෙලක් තියෙන්නට ඕන. එහෙම වුණොත් තමයි එයා එතන නතර වෙන්නේ. එතකොට නාමාන්තරයටපත් වෙන කෙනා ඇසේ නතර වෙන කෙනෙක්. කනේ නතර වෙන කෙනෙක්. මේ ඔක්කොම ප්‍රහීන වෙන්නේ එකපාරම. එහෙම එකපාරම අපහසුයි. දැන් අපි මේ අලුතෙන්මනේ හදාගෙන යන්නේ. ඒ නිසා අපි බාහිරින් අයින් වෙලා එතනින් අයින් වෙන්නත් තියෙනවා. අපිට ඇලීම තුලනේ අපි ඉන්නේ. ඒකට මම භාවනා ක්‍රමය පැහැදිලි කරා කලිනුත්. ඇලීම, ආශාව, විඳින වීර්ය ඒ විදිහට ඒ අනන්ත කර්ම වලින් නිදහස් වෙන්න භාවනා මාර්ගයේ තියෙනවා.
එය ගොඩක් ප්‍රබල විදියට වර්ධනය කිරීම තුළින් අපිට ඒ කර්මයෙන් නිදහස් වෙලා බාහිර තියෙන ලෞකික කර්ම වල නිදහස් වෙලා මේ ආයතන තුලට එන්න පුළුවන්. ඒ බාහිර අපේ මේ ජීවිතය නිර්මාණය කරන්නේ ඇලීම. විවාහය කියන්නේ ඇලීම, අම්මා තාත්තා කියන්නේ ඇලීම, දූ දරුවන් කියන්නේ ඇලීම, ඉඩකඩම් ඒවා ඇලීමෙන් තමයි හැදිලා තියෙන්නේ. ඥාතීන්, පරම්පරාව, යාළුවන්, ඔය හැම දෙයක්ම ඇලීම. ඇලීමෙන් තමයි ඒ හැමදේම ඒ හැමතැනම තියෙන්නේ ඇලීමේ බලය. හැමතැනම අපි ඇලිලා ඉන්නේ. ඇලීමෙන් තමයි නිර්මාණය වෙන්නේ. එතකොට ඒ හරහා අපිට ආශාව කියන දෙය සකස් වෙනවා. ඒ ආශාවන් සකස් වෙනවා. එතකොට වින්දනයන් හැදෙනවා. ඔය තුන තමයි ප්‍රබල විදිහට වින්දනයයි ආශාව ඇලීම් ඕවා එකතු වෙලා තමයි ඔය ලෞකික ජීවිතේ ඔය gedara ඉන්නේ එහෙම. gedara ඉන්නේ ඇලීම තියෙන නිසායි. gedara ඉන්නේ ආශාව තියෙන නිසායි. ඔය gedara ඉන්නේ වින්දනයක් තියෙන නිසායි. මිනිස්සෙක් විදිහට අපි මේ ජීවත් වෙන්නේ ඇලීම නිසා, ජීවත් වෙන්නේ ආසාව නිසා, ජීවත් වෙන්නේ වින්දනයන් නිසා. ජීවිතේ පරිහරණය කරන්නේ එහෙමයි. අපි මේ ජීවිතේ පරිහරණය කරන අපි මේ කාලය ගත වෙන්නේ මේ දවස ගත කරන්නේ මේ දවසක ජීවත් වෙන්නේ ඇලීම නිසා, ආසාව නිසා, වින්දනය නිසා. වින්දනය රූප වින්දන, ශබ්ද වින්දන, ගන්ධ රස ස්පර්ශ වින්දන. ඒ වයින් ආසාව ඇති වෙනවා. ඒක මානසිකව අපි නැවතව අල්ල ගන්නවා. මානසිකව. ඊට පස්සේ ඒ අරමුණු තුල අපි පදිංචි වෙනවා. ඒ තුල ජීවත් වෙනවා. ගියක් දොරක් හදා ගන්නවා. ගේ හදලා තියෙන්නේ කොතනද? ඇලීම මත. තමයි ගයක් හදා ගන්න. ජීවත් වෙන්නේ ඇලීම මත. ඒක තමයි ප්‍රබලම දේ. ඒක රාගය කියලාත් කියනවා. තණ්හාව කියලා කියන්නත් පුළුවන්. ඒකට සරලව ඒක ඇලීම කියලා කියන්නත් පුළුවන්. ඇලීම ඒක තමයි අපි එතනින් ඉවත් වෙන්න ඕන. ඇලීමෙන් ඉවත් වෙන්න පුළුවන්, ආසාවෙන් ඉවත් වෙන්න පුළුවන්, වින්දනයෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒ විදිහට පීවරෙන් පීවරට අපි ඒවෙන් ඉවත් වෙලා අනන්ත සංසාරේ අනන්ත කර්ම වලින් අපිට නිදහස් වෙන්න පුළුවන්. එහෙම භාවනා මාර්ගය තියෙනවා. නාමාන්තරයට පත් වෙන විදර්ශනා මාර්ගය අපිට ඒක වඩන්න පුළුවන්. ඉතින් දේශෙන් බලය අපි තව හදා ගන්න ඕන. මේ භාවනාවේ හොඳට වර්ධනය කරගෙන දේශෙන් වන්දනාව කරන්නත් ඕන. දේශෙන් පූජාවන් අපි ඒ සඳහා සහභාගී වෙන එකත් හොඳයි. තව අපි පිරිසත් එකතු කරගන්න ඕන. කියන්නේ මේකට අදිෂ්ඨාන බලය වැඩි කරගන්න. මහ පොළවේ බලය මිනිස්යාට මේ මහ පොළවේ උරුමේ තියෙනවා. බලය තියෙනවා. ඒකට මේ පිරිස එකතු වෙනකොට මේ ධර්ම රාජ්‍යයේ විපාක බලය තව වැඩි වෙනවා. ඉතින් ඒ විදිහට දර්ශනා මම තව පැහැදිලි කරන්නම්. සරලව දැනට මතක තියාගන්න පුළුවන් ඇලීමට හේතුව ආශාව, ආශාවට හේතුව වින්දනය. ඒ කර්ම තුන අපිට මෙනෙහි කරන්න පුළුවන්. ඇලීමට හේතුව ආශාව, ආශාවට හේතුව වින්දනය. ඒකට වින්දනයෙන් ආශාව උපදිනවා. ආශාවෙන් ඇලීම උපදිනවා. වින්දනය හට ගන්නකොටම ආශාව හට ගන්නවා. වින්දනයේ පවතින තාක් ආශාව පවතිනවා. වින්දනයේ නැති වෙනකොටම ආශාවක් නැති වෙනවා. එහෙනම් මේ ආශාවේ අයිතිකාරය ඒක හිමිකාරය වින්දනය. ආශාව තමන්ගේ දෙයක් නෙමෙයි. දැන් අපි ඉන්නේ ආශාව මගේ කරගෙන ඉන්නේ. මගේ හිතේ ආශාව. මට මෙහෙම ආශාවක් තියෙනවා. මගේ ආශාව. ඒක තමන්ගේ කරගෙන ඉන්නේ. ඒක තමන්ගේ නෙමෙයි. ඒක වින්දනයට බාර දෙන්න පුළුවන්. ඒක අයිති වින්දනයට. වින්දනයක් නැත්නම් තමන්ට ආශාවක් උපදින විදියක් නැහැ.
එහෙමම ආසාව නැති වෙන. ඒතර ආසාවේ අයිතික අපි බාර දෙනවා ටික ටික. මේ තියෙන කර්ම ගොඩ අපි කරන්නේ කොහොමද? පිළිවෙල ටික ටික ඒක බාර දීදී එක එක්කෙනාට බාර දීලා අපි නිදහස් වෙනවා. මේ ඇලීමත් බාර දෙනවා. ඇලීම බාර දෙනවා ආසාවට. ආසාව බාර දෙනවා වින්දනයට. වින්දනයේ බාර දෙනවා වීරයට. හැමදේටම වීරයක් තියෙන්න එපේ. වීරය තමයි හැමදේම කරන්නේ. මේ විදිහට වීරය බාර දෙනවා ඡන්දයට. ඡන්දේ බාර දෙනවා අසහනය කියන ස්වභාවයට. ඒක ඉතිරි පැහැදිලි කරන්න. අසහනයේ බාර දෙනවා නිර්වින්දනයේ වින්දනයක් නැති ස්වභාවයට. නිර්වින්දනය කියන දේ බාර දෙනවා වින්දිත තෘප්තිමත් භාවය. එතකොට ඒ වින්දිත තෘප්තිමත් භාවයට හේතුව අතීත වින්දනයක්. ඔන්න අතීත සම්බන්ධතාවයක් ඔන්න අපිට ගොඩනගෙනවා. අතීත වින්දනය, ඒකට හේතුව අතීත වීරිය, ඒකට හේතුව අතීත ඡන්දය, අතීත අසහනය, අතීත නිර්වින්දනය, අතීත වින්දිත තෘප්තිමත් භාවය. ඒකට හේතුව දැන් එක අතීතයක් නේ අතීත දෙකක් වින්දන. ඒකට හේතුව අතීත දෙකක් වින්දනයට හේතුව අතීත දෙකක් වීරිය, අතීත දෙකක් ඡන්දය, අතීත දෙකක් අසහන, නිර්වින්දන, අතීත දෙකක් වින්දිත තෘප්තිමත් භාවය. ඒකට හේතුව අතීත තුනක් වින්දන. ඔය විදිහට අතීත හතරක් වින්දන, අතීත පහක් වින්දන, අතීත හයක් වින්දන, අනන්ත වින්දන දක්වා යනවා. අනන්ත වින්දන. එහෙනම් අනන්ත අතීතයක් අපිට තියෙනවා. අනන්ත අතීතයක් එකතු වෙලා තමයි වර්තමානයේ මේ ඇලීම ආසාව කියන දේ හටගන්නේ. ඒක ඔප්පු කරන්න පුළුවන්. ඔප්පු වෙනවා ඔය විදර්ශනා මාර්ගය. මොකක්ද පටිච්චසමුප්පාද ක්‍රමයක්. ඒකෙන් අපිට අතීත අනන්ත අතීතයක් අපිට තියෙනවා කියලා තවත් කෙනෙකුට ඔප්පු කරන්න පුළුවන්. ඔප්පු කරන්න පුළුවන් මේ අතීතයක් තියෙනවායි කියලා. ඉතින් අන්න අතීත සම්බන්ධව සම්මර්ෂණය කරනවා. අතීතය දකින්න ඕන. එතකොට තමයි අතීතය දැකලා තමයි අතීතය ප්‍රහීන කරන්නේ. අනන්ත කර්මයන් වලින් අපර නිදහස් වෙන්න පුළුවන්. ඒ විදිහට අනන්ත වින්දන, අනන්ත වීරිය, අනන්ත ඡන්ද, අනන්ත අසහන මේ ඔක්කොම බාර දෙනවා ඒ අතීතයට. එහෙම අතීතේන කර්මයකට එක එහෙමම බාර දිය තමන් නිදහස් වෙනවා. හොඳට ඒක මෙනෙහි කරන්න තමන්ට එතනදී එතන තමන් පදිංචිලා ඉන්න එක එතනින් තමන්ට ඉවත් වෙන්න පුළුවන් වෙනවා. එහෙම්මම මුලට යනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මුලට ගමන් කරන්න ඕන අනිවාර්යයි. ඒක සූත්‍ර දේශනා කරලා තියෙනවා බලන්න. නිබ්බාන සංකාතං අන්තං අපත්වා දුක්ඛ සාන්තිකිරියං නත්ථීති වදා. නිබ්බාන සංකාතං අන්තං අන්තයකට කෙලවරට යන්න ඕනේ. මොකද සමහර අය මේ විශ්වයේ කෙලවරට යන්න උත්සාහ කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරේ ගම්මනේන ඒ ලෝකාන්තං ඒ ලෝකයේ කෙලවරට අන්තයට ගමනේන පත්තබ්බා. ගමනින් යන්න බෑ. ගමනින් යන්න බෑ. හැබැයි ඒ ලෝකයේ කෙලවරට යන්නේ නැතුව ලෝකස අන්තං අපත්වා දුක්ඛස නිබ්බාන සංකාතං අන්තං අපත්තා දුක්ඛස අන්තිකිරියං නත්ථීති වදා. ඒ කෙලවරකට යන්න බෑ කියන. කියලා මේ මුලට යන්න ඕන. සූත්‍රවල තියෙනවා බලන්න. ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන්. මුලට යන්න ඕන. එතන තමයි නිර්වාණය අපට ස්පර්ශ වෙන්නේ. එතකොට ඇසෙන් තමයි අපි මුලකට යන්නේ. කනින් මුලකට යන්නේ. නාසයෙන් මුලකට යන්නේ. එතකොට ඇලීම ආශා වින්දන විර මේවා ඒ ඇස හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද මේවා අල්ලගෙන තමයි මං කිව්වා ඇලීම කියන දේ නිර්මාණය වෙන්නේ. ආශා නිර්මාණය වෙන්නේ. එතකොට ඒ ඇසේ මුලකට තමයි කනේ මුලකට තමයි ඒ හරහා ගමන් කරන්නේ. මේ මුලකට යන බව හොඳට Tamanට එකෙන් තහවුරු කරගන්න පුළුවන් වෙන අනන්ත සම්බන්ධතාවයක් Tamanට මේකෙන් තහවුරු වෙනවා. අනන්ත අතීතය. ඒ අතීතයේ අපි මේ ගොඩනගාගෙන කර්ම ශක්තිය අතීතයට අරගෙන ගිහිල්ලා එහෙම තමයි ෂේ වෙවි යන්නේ.
ඇලීම කියන දේ අපි බාර දෙනවා ආසාවට අන්න ඇලීම කියන දේ ඒකෙන් නිදහස් වුණා ඒක අයින් වුණා ඇලීමෙන් අයින් වෙනවා ආසාව කියන දේ වින්දනයට බාර දුන්නාම ආශාවෙන් අපි අයින් වෙනවා වින්දනයෙන් අයින් වෙනවා ඔහොම අයින් කරන ඕක තමයි ෂේ වෙනවා කියලා කියන්නේ ෂේ වෙන්න නිර්වාණ සංඛ්‍යාත අන්තයට කෙලවරකට තමන්පත් වෙනවා ඒ විදිහට පළවෙනි පීවර හැටියට අපිට මේ කර්මයන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් වෙනවා බාහිර ලෝකයේ ගෙවල් දොරවල් වල ඉඩ කඩම් වල රැකී ආරක්ෂා කරන තැන් වල අපි රැස් කරපු කර්ම ශක්තිය. ඉතින් ඉතින් නිදහස වෙන පූර්ණ නිදහසකටපත් වෙන්නේ නැහැ. නැවත අපි මේ වර්තමානයේ මේ රූප ශබ්ද වලට නැවත අපි පත් වෙනවා. ඉතින් උනත් අපිට නිදහස් වෙන්න පුළුවන්. නිසා ඒකත් මතක තියාගන්න ඇලීමට හේතුව ආශාව, ආශාවට හේතුව වින්දනේ, වීර්ය, ඡන්ද, අසහන නිර්වින්දන වින්ද තෘප්තිමත් භාවය. ආයෙත් එනවා අතීත වින්දන, අතීත ඡන්ද, අතීත අසහන. මේ සම්මතාවය එහෙම දැන් හිට මම ඊටු ටික පැහැදිලි කරන්න. දැන් මේ දේශනා පටිගත කරලා නැවත නාලිකාවට දාන තුරු එතනින් ධර්ම කරුණු තව Tamanට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් විදර්ශනා අපි ටික ටික පුළුවන් බලය හොඳට හදා ගන්න ඕන. මේ බලයත් අපි හදා ගන්න ඕන. ඒකට ලේසි අපිට අර අරමුණු වල භාවනා මාර්ගයේ හිත පිහිටුවා ගන්න. බලය අවශ්‍යයි. මොකද බලයෙන් තමයි තමන්ගේ භාවනාව ස්ථීර කරන්නේ. මොකද ප්‍රහීන කරලා වැඩුවාම තමන්ට නැවතපත් වෙන්න ස්වභාවයක් තියෙන්න ඕන. ඒක තමයි මේ බලයෙන් නිර්මාණය කරලා දෙන්නේ. ගැටලුවක් තියනවාද? තව අපි එහෙනම් හෙටත් සාකච්ඡා භාවනා කරලා තව ටිකක් සාකච්ඡා කරමු. භාවනා තනියම කරන්න තනියම භාවනා කරත් මේ බලය ලබා ගන්න පුළුවන්. අපි එහෙනම් හෙට ඔයත් එනවා. මේ වෙලාවට සම්බන්ධ වෙමු. සියලුම දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. නිර්වාණ සරණයි. සම්බුත්